ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම. සමාජයේ ජීවත් වන මිනිසුන්ට විවිධ අවශ්‍යතා පවතින අතර මෙම අවශ්‍යතා භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා ලෙස වර්ග කළ හැකිය. භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතා භෞතික අවශ්‍යතා ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා පරිභෝජනය ඍජුවම සපුරාගත නොහැකි මානසික අවශ්‍යතාද පවතී. මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදාගෙන භෞතික අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරීම් ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ. ආර්ථික විද්‍යාවේ අවධානයට බඳුන් වන විවිධාකාර වූ ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේදයක අනුව ගොඩනැගී ඇති බැවින් ආර්ථික විද්‍යාව විද්‍යාවක් සේ සැලකේ. ආර්ථික විද්‍යාව අනෙකුත් ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධක කිහිපයක් පහත දැක්වේ. ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම, ගොඩනැගෙන ආර්ථික න්‍යාය පර්යේෂණාගාර තුළ සනාථ කළ නොහැකි වීම, මිනිස් හැසිරීම, කාලය, ප්‍රදේශය, සමාජ පරිසරය වැනි සාධක කෙරෙහි සංවේදී වන බැවින් ස්වභාවික විද්‍යාවන්හිදී එළඹෙන ආකාරයේ දැඩි ස්වරූපයේ න්‍යායයන් ආර්ථික විද්‍යාව වැනි සමාජීය විද්‍යාවන්හි ගොඩනැගිය නොහැකි වීම. ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනයට ලක්වන ආර්ථික පැතිකඩ යන්නෙන් අදහස් ගන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය හා සම්බන්ධ මිනිස් හැසිරීම. භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට මිනිසුන් තුළ ඇති අසීමිත ආශාවන් සහ ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිපදවීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය අසීමිත බව අතර ගැටුම සමතයකට පත්කර ගැනීමට මිනිසුන් කටයුතු කරන ආකාරය ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. මිනිස් සමාජයේ ඉතා පුළුල් විෂය පරාසයක් ආර්ථික පැතිකඩ හා සම්බන්ධ වන අතර මිනිසා මුහුණ දෙන ලැබෙන ප්‍රශ්න රාශියක් ආර්ථික ස්වරූපයක් ගනී. මේ නිසා ආර්ථික විද්‍යාව තරම් ජන ජීවිතයට සමීප තවත් විෂයක් නොමැති තරම්ය. සමාජීය විද්‍යාවන් අතර රැජින ලෙස ආර්ථික විද්‍යාව සැලකෙන්නේද මේ නිසාය. ආර්ථික විද්‍යාවේ අවධානයට බඳුන් වන සෑම ආර්ථික කටයුත්තක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය සම්බන්ධ ක්‍රියාකාරකම්ය. මේ අනුව යහපත් ජන ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා පරිභෝජනය කරමින් තම භෞතික වුවමනා සපුරා ගැනීම සඳහා පුද්ගලයන් හා සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය හා එහිලා තීරණ ගනු ලබන ආකාරය ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රය තුළින් අධ්‍යයනයට ලක් කෙරේ. ඉහත ඉදිරිපත් වී ඇති අදහස් සැලකිල්ලට ගනිමින් ආර්ථික විද්‍යාව පිළිබඳ පොදු නිර්වචනයක් පහත ලෙස ඉදිරිපත් කළ හැකිය. විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා අසීමිත මිනිස් වුවමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි. මෙම අදහසම තවදුරටත් සංක්ෂිප්ත කර පහත පරිදි දැක්විය හැකිය. සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වුවමනාවන් සපුරා ගන්නේ කෙසේදැයි හදාරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාවයි. ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කමට නිදසුන් කිහිපයක් පහත පරිදි පෙන්විය හැකිය. රාජ්‍ය පාලනයේදී වැදගත් වීම, සාර්ථක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට වැදගත් වීම, ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම, ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට කාර්යක්ෂම තීරණ ගැනීමේදී වැදගත් වීම, ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිතා කිරීමේදී වැදගත් වීම, පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව සිතා තීරණ ගැනීමට වැදගත් වීම, පුද්ගලයෙකුට වඩාත් හොඳ රැකියාවක් තෝරා ගැනීමේදී වැදගත් වීම. ආර්ථිකය සමන්විත වී ඇති එක් අංශ, ආයතන, පුද්ගලයන් සහ ආර්ථික විචල්‍ය ආදී කුඩා ඒකක වෙන් වශයෙන් ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වේ. මේ අනුව ආර්ථික පද්ධතියක සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන හා රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකවල ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරන එක ඒකක සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ. යම් භාණ්ඩයක ඉල්ලුම, සැපයුම, මිල තීරණය වීම ආදී අධ්‍යයනය කිරීම ආයතනයක නිෂ්පාදන ශිතය. ආයතනයක නිෂ්පාදන පිරිවැය, එක් භාණ්ඩවල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, වෙළඳපොළේ පාරිභෝගික හැසිරීම, ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, හිඟකම, ආන්තික පිරිවැය, විකල්ප අතරින් තේරීම් කිරීම. සාර්ව ආර්ථික විද්‍යාවෙන් ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කෙරේ. ආර්ථිකයක සමස්ත ක්‍රියාකාරීත්වය සිදුවන්නේ එක් අංශ, ආයතන හා පුද්ගලයන් ආදී කුඩා ඒකක සියල්ල එකතු වෙනි. එහෙයින් ඒ අංශවල සමස්ත ක්‍රියාකාරීත්වය තීරණය කරන සාධකත් එම ක්‍රියාකාරීත්වය තුළින් පැන නගින ප්‍රශ්නත් සාර්ව ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කෙරේ. සාර්ව ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරන ඒකක සඳහා නිදසුන් සමස්ත නිමැවුම් මට්ටම, සමස්ත ආදායම් මට්ටම, ආර්ථික උත්පාදන හා අවපාත, උද්ධමනය, සේවා නියුක්තිය, විරකියා මට්ටම, ආයෝජනය, ආර්ථික වෘද්ධිය, ආර්ථික පසුබැසීම, ගෙවුම් ශේෂය, විනිමය අනුපාතකය, මුදල් සැපයීම, අපනයන, ආනයන. ආර්ථික විද්‍යා විෂය යථානුරූපී හා බිමතානුරූපී යන දෙවර්ගීය ප්‍රකාශයන්ගෙන් සමන්විතය.
කුමක්ද කුමක් වූයේද කුමක් වනු ඇත්ද යාදී ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා යොමු වූ සහ ප්‍රකාශයේ නිර්වද්‍යතාව පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ නම් වේ. එනම් යමක පවතින ස්වභාවයේ පැවති ස්වභාවය සහ ඒ ඇසුරින් අනාගතයේ නිශ්චිතවම සිදුවනුයේ කුමක්දැයි දැක්වෙන ප්‍රකාශය. එබඳු ප්‍රකාශයක නිර්වද්‍යතාව සැබෑ ලොව කරුණු ඇසුරින් පරීක්ෂාවට ලක්කොට බැලිය හැකිය. සැබෑ ලොව දත්ත මගින් එම ප්‍රකාශය තහවුරු වුවහොත් එය පිළිගැනේ, නැතහොත් ප්‍රතික්ෂේප කෙරේ. යථානුරූපී ප්‍රකාශයන්හි කිසියම් විද්‍යාත්මක බවක්, න්‍යායාත්මක බවක් දැකිය හැකිය. බොහෝ ආර්ථික න්‍යායයන් මගින් පැහැදිලි කෙරෙන්නේද යථානුරූපී ප්‍රකාශයන්ය. එසේම යථානුරූපී ප්‍රකාශයන්හි දැඩි ලෙස විෂයානුබද්ධ බවක්ද පවතී. යථානුරූපී ප්‍රකාශ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ. මුදල් සැපයීම සහ මිල මට්ටම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. 2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතය 4.4ක් විය. ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය 1%කි. ආර්ථික හැසිරීම සහ සංසිද්ධීන් පැහැදිලි කිරීමට යථානුරූපී ප්‍රකාශය යොදා ගැනේ. සමාජය තුළ පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරිපත් වී ඇති ප්‍රකාශ අභිමතානුරූපී ප්‍රකාශය. අභිමතානුරූපී ප්‍රකාශ පුද්ගල අදහස්, විශ්වාස සහ සාරධර්ම ආදී මත රඳා පවතින බැවින් මේවා බොහෝ සෙයින්ම පුද්ගල බද්ධ වේ. සැබෑ ලොව දත්ත ඇසුරින් විෂයබද්ධව අභිමතානුරූපී ප්‍රකාශවල සත්‍යාසත්‍ය බව පරීක්ෂා කිරීම අපහසුය. අභිමතානුරූපී ප්‍රකාශ සඳහා නිදසුන් සෑම රාජ්‍ය සේවකයෙකුගේම මාසික වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතුය. ශ්‍රී ලංකාව සංවර්ධනයට විදේශ ආධාර ලබාගත යුතුය. සෑම පුරවැසියෙකුටම නොමිලේ වෛද්‍ය ආධාර ලබා දිය යුතුය. සෑම පුද්ගලයෙකුටම සමාන ආදායමක් ලැබිය යුතුය. ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධි වේගය 8% මට්ටමේ පවත්වා ගත යුතුය. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විග්‍රහයන් සඳහා අභිමතානුරූපී ප්‍රකාශ වැදගත් වේ. භාණ්ඩ හා සේවා පරිභෝජනයේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වන ආකාරය. මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලිකම දෑ අවශ්‍යතා නමින් හඳුන්වන්නේ. උදාහරණ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. අවශ්‍යතා ඉටු කර ගන්නා විවිධ ස්වරූප උවමනා නම් වේ. උදාහරණ අවශ්‍යතාව ආහාර, උවමනා බත්, පාන්, නිදිආප, රොටි. අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතින අතර උවමනා සම්ප්‍රදායන්, සිරිත් විරිත් හා සංස්කෘතීන් ආදී මත රඳා පවතී. අවශ්‍යතා සීමිත වන අතර උවමනා අසීමිත වේ. කාලය සමග අවශ්‍යතා වෙනස් නොවන උවමනා කාලය සමග වෙනස් වේ. අවශ්‍යතා පොදු වන අතර උවමනා පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වේ. ද්‍රව්‍යාත්මක භෞතික උවමනා, ද්‍රව්‍යාත්මක නොවන උවමනා ලෙසින් උවමනා වර්ග කළ හැකි අතර ආර්ථික විද්‍යාවේ අවධානය යොමු වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් තෘප්තිමත් කරගත හැකි ද්‍රව්‍යාත්මක උවමනාවන් කෙරෙහිය. මිනිස් උවමනා සපුරා කරනු ලබන්නේ භාණ්ඩවලිනි. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවක් ලබා දෙන ඕනෑම දෙයක් ආර්ථික විද්‍යාවේදී භාණ්ඩයක් ලෙසින් හැඳින්වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නා භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ ලෙස වර්ග කළ හැකිය. ශූන්‍ය මිලකදී අසීමිත සැපයීමක් සහිත භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. නිදසුන් ස්වභාව ධර්මයෙන් ලැබෙන වාතය, ජලය සහ හිරු එළිය. ආර්ථික නොවන භාණ්ඩවල සම්පත් පිරිවැයෙන් හා අවස්ථික පිරිවැයක් නොපවතී. සැපයුමේ ඉඟකමක් දක්නට ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. නිදසුන් පෑන්, පොත්, හාල් පිටි. ආර්ථික භාණ්ඩවල සම්පත් පිරිවැයක් හා අවස්ථික පිරිවැයක් පවතී. ආර්ථික භාණ්ඩ මිනිසා මැදිහත්වී සාධක සංයෝග කර නිපදවයි. ආර්ථික භාණ්ඩ ඉඟ සම්පත් යොදාගෙන නිපදවනු ලබන බැවින් ඒවාට මිලක්ද පවතින අතර ආර්ථික භාණ්ඩවල තේරීම පිළිබඳ ප්‍රශ්නයක්ද පවතී. ආර්ථික භාණ්ඩ කිසිවිටෙකත් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් නොවනද ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා පවතී. නිදසුන් කිමිදුම්කරුවෙකු කිමිදීමේදී භාවිතා කරන ඔක්සිජන්, රෝගියෙකුට ලබා දෙන ඔක්සිජන්, සූර්ය බලයෙන් නිපදවන සූර්ය කෝෂ, බෝතල් කරන ලද ජලය. මෙවැනි අවස්ථාවලදී භාවිතා වන ඔක්සිජන්, සූර්යාලෝකය, ජලය ආදී ආර්ථික භාණ්ඩ බවට පත්වන අතර එසේ වන්නේ සම්පත් පිරිවැයක් හා අවස්ථික පිරිවැයක් තුළ පවත්නා බැවිනි. මිනිස් උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදාගත හැකි සියලුම නිෂ්පාදන සාධක සම්පත් නමින් හැඳින්වේ. සම්පත් ස්වරූප දෙකකි. එනම් ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. සමාජයේ අසීමිත උවමනාවලට සාපේක්ෂව සැපයීම සීමා සහිත හෝ ඉඟකමක් ඇති හෝ සම්පත් ආර්ථික සම්පත් ලෙසින් හැඳින්වේ. ඉඟකම ආර්ථික සම්පත් වන මූලික ලක්ෂණය වන බැවින් ආර්ථික සම්පත් උපයෝජනයේදී ආවස්තික පිරිවැයක් හටගනී. ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන හා අවස්ථික පිරිවැයක් නොදැනෙන සම්පත් මෙන්ම නිෂ්පාදනය සඳහා යොදාගත හැකි හිඟකමක් රහිත සම්පත් ආර්ථික නොවන සම්පත් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත් ස්වභාවික
සම්පත් ලෙසින් හැඳින්වේ. ස්වභාවික සම්පත් වර්ග දෙකකි. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. භාවිතයට ගැනීමත් සමග විනාශයට පත් වූවද ප්‍රතිජනනය වන සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්ය. මෙම සම්පත් නැවත ඇති කළ හැකිය. භාවිතයට ගැනීම නිසා ක්ෂය වීමට පත්වන නැවත ඇති කළ නොහැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්ය. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් එම සම්පත් අනාගතයට ඉතිරි නොවිය හැකිය. මේ නිසා තිරසාර සංවර්ධන අඩාල විය හැකි බැවින් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වැදගත් වේ. ස්වභාවික සම්පත් අසීමිතව භාවිතයට ගැනීම නිසා ගෝලීය වශයෙන් ගැටලු රැසකට මුහුණ දීපෑමට සිදුවේ. නිදසුන් වායුගෝලීය උණුසුම ඉහළ යාම, ග්ලැසියර දියවීම. මෙම ගැටලු නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල වලින් වැළකීම සඳහා ස්වභාවික සම්පත් රැක ගැනීම අතිශයින්ම වැදගත් වේ. නිෂ්පාදන සාධකවල ලක්ෂණ අඳුරා ගැනීමෙන් නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාව තීරණය කරන සාධක. නිෂ්පාදන බිහිකර ගැනීම සඳහා යොදා ගන්නා වන භූමියේ ශ්‍රමය, ප්‍රාර්ථනය සහ ව්‍යවසායකත්වය නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. භූමිය හා ප්‍රාර්ථනය දීපල සම්පත් වශයෙන්ද ජපය හා ව්‍යවසායකත්වය මානව සම්පත් වශයෙන්ද වර්ග කළ හැකිය. ස්වභාව ධර්මයේ දායාද කොට ඇති ඵලදායීතාවයෙන් යුක්තව නිෂ්පාදනයට යොදවා ගත හැකි ස්වභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. වනාන්තර, ඛනිජ සම්පත්, සාගරයේ ඇලදොල වන සතුන්, ගංගා හා වායුගෝලීය වැනි පොළොව මත පිට මෙන්ම අභ්‍යන්තරයේ ඇති සියලුම සම්පත් භූමියට අයත් වේ. භූමියේ ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය. ස්වභාව ධර්මයේ දායත දැක්වීම, සැපයුම අනම්‍ය වීම, සංචලතාවයෙන් යුක්ත නොවීම, ඵලදායීතාව වර්ධනය කළ හැකි වීම, ඒකාකාරී නොවීම, භූමියට කරන ගෙවීම බදගුලිය වීම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස ශ්‍රමය ලෙස හඳුන්වයි. ශ්‍රමයේ ලක්ෂණ පහත පරිදි වේ. සජීව සාධකයක් වීම, සංචලනය කළ හැකි වීම, සමජාතීය නොවීම, අධ්‍යාපනය සහ පුහුණුව තුළින් ශ්‍රමයේ ඵලදායීතාව වර්ධනය කළ හැකි වීම, තීරණ ගැනීම හා සංවිධානය වීමට හැකි වීම, ශ්‍රමයට කරන ගෙවීම වැටුප් වීම. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය වීම කෙරෙහි බලපාන සාධක පහත පරිදි වේ. ජනගහනයේ ප්‍රමාණය හා වයසේ ව්‍යුහය, ජන සංඛ්‍යාවේ සෞඛ්‍ය තත්ත්වය, ජන සංඛ්‍යාවේ අධ්‍යාපන මට්ටම හා නිපුණතාවය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. කම්මල්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, වරාය, මහා මාර්ග, අලවේල සහ ගුවන්තොටුපොළ ආදිය ප්‍රාග්ධනයට නිදසුන් වේ. ප්‍රාග්ධනයේ විශේෂ ලක්ෂණ. මිනිසාගේ නිර්මාණයක් වීම. ප්‍රාග්ධනය මූර්ත සංකල්පයකි, එය තුක සංකල්පයකි. ඵලදායීතාවයෙන් යුක්ත වීම, නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම, ක්ෂය වීමට ලක්වීම. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය පොලිය ලෙස සැලකීම. ප්‍රාග්ධන සම්පත්වල විවිධත්වය හා ඒවායේ භාවිතය තීරණය වන්නේ ඒ රටවල පවතින තාක්ෂණික මට්ටම අනුවය. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප පහත පරිදි වේ. ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව යෙදවිය හැකි කල්පවතන ප්‍රාග්ධන වත්කම් වන කර්මාන්තශාල, යන්ත්‍රෝපකරණ, ගවඩා වැනි දේ ස්ථාවර ප්‍රාග්ධනයට අයත් වේ. ස්ථාවර ප්‍රාග්ධනය භාවිතයට ගැනෙන කාලය මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය තොග, අර්ධ නිමි ද්‍රව්‍ය තොග, නිෂ්පාදනයේ වෙමින් පවතින භාණ්ඩ හා බෙදා හැරීම සූදානම් වී නිමි භාණ්ඩ තොග සංසරණ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි. මේවා නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යාමටත් රටක ඉදිරි නිෂ්පාදන සැලසුම් සකස් කර ගැනීමටත් වැදගත් වේ. ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරවන ප්‍රාර්ථන භාණ්ඩ ආර්ථික ප්‍රතිපාදන ප්‍රාර්ථනය ලෙස හැඳින්වෙන අතර මේවා ආර්ථික යටිතර පහසුකම් ලෙස හඳුන්වයි. ආර්ථික යටිතර පහසුකම් දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමට හේතු වන අතර වර්තමානයේ බොහෝ රටවල රජය විසින් මේවා සපයනු ලැබේ. මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරාලීමට යොදා ගනු ලබන සේවාවන් සම්පාදනය කරන ප්‍රාර්ථන භාණ්ඩ සමාජ පොදුකාර්ය ප්‍රාර්ථනය යනුවෙන් හඳුන්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල්, ගොඩනැගිලි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් ගොඩනැගිලි, ශල්‍යාගාර, වෛද්‍ය පර්යේෂණාගාර හා උපකරණ මෙන්ම කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති සහ පානීය ජල සම්පාදන පද්ධති මේ යටතට ගැනෙන අතර මේ මගින් සමාජ සුබසාධනය ඉටු වේ. ශ්‍රමිකයන් වෘත්තියක් තුළ වඩාත් ඵලදායී වීමට උදව් වන්නා වූ අධ්‍යාපනය, පුහුණුව, පර්යේෂණ, අත්දැකීම් හා සෞඛ්‍ය තත්ත්වය යන මේවායින් සඳුන්ලත් ශ්‍රමයේ නිපුණතාව මානව ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ.
මානව ප්‍රාර්ථනය මගින් ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි කරගත හැකි අතර නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව දියුණු නංවා ගත හැකිය. වැඩි දියුණු කළ ශ්‍රමය වූ මානව ප්‍රාර්ථනයට නිදසුන් වන්නෝ සරසුන් ශිල්පීහු විශ්වවිද්‍යාල ආචාර්යවරු පුහුණු ගුරුවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ය. රටක ප්‍රාර්ථනය බිහිවන්නේ ආයෝජනය තුළිනි. ආයෝජන බිහිවන්නේ ඉතිරි කිරීම මගිනි. එම නිසා ප්‍රාර්ථනය ආයෝජනය හා ඉතුරුන් අතර එකිනෙකට බැඳී පවතින සම්බන්ධතාවයක් පවතී. ආර්ථිකයක ඉතුරුන් දේශීය හා විදේශීය ස්වරූපයෙන් පවතින අතර දේශීය ඉතුරුන් කුටුම්බ ඉතුරුන් ව්‍යාපාරික ඉතුරුන් සහ රාජ්‍ය ඉතුරුන් ලෙස වර්ග කළ හැකිය. කුටුම්බ ආදායමෙන් එදිනෙදා පරිභෝජනයට නොගන්නා කොටසක කුටුම්බ ඉතුරුම වේ. ව්‍යාපාරික ලාභයෙන් කොටසක් නොබිඳූ ලාභය ලෙස ව්‍යාපාර ඉතුරු රඳවාගෙන ඒ ව්‍යාපාරික ඉතුරු වේ. ඒවා අනාගත ආයෝජනය සඳහා යොදා ගනී. මුළු රාජ්‍ය ආදායමෙන් පුනරාවර්තන වියදම් ඉවත් කළ විට ලැබෙන ශේෂය රාජ්‍ය ඉතුරුම් වශයෙන් හඳුන්වයි. ආර්ථිකයක පවත්නා ස්වභාවික සම්පත් ස්වභාවික ප්‍රාර්ථනය වශයෙන් හඳුන්වයි. ස්වභාවික සම්පත් වලට නිදසුන් ලෙස භූමිය, ගංගා, ඇලදොර, ඛනිජ වැනි සම්පත් දැක්විය හැකිය. ස්වභාවික ප්‍රාර්ථනයේ සුලභ වීම ආර්ථික වෘද්ධියට වැදගත් වේ. සමාජ අන්තර් සම්බන්ධතා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය කරන ආයතන ප්‍රතිමාන සාරතරම්භ සමිති සමාජිකත්වයෙන් හා සම්බන්ධතා ජාලයන් සමාජ ප්‍රාර්ථනය වශයෙන් හැඳින්වේ. ප්‍රාර්ථනය යනු නිෂ්පාදන ක්‍රියාවලියට ආධාරක ලෙස යොදා ගන්නා මූර්තවත්කම්ය. මුදල් යොදාගෙන නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය මූර්තවත්කම් අත්පත් කරගත හැකි වුවද මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේදී මූර්තවත්කමක් වශයෙන් යොදාගත නොහැකිය. මෙම නිසා ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාර්ථනය යටතට නොගනී. කිසියම් ආර්ථිකයක් තුළ විසිරී පවතින නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, මෙහෙයවීම සහ අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වයයි. නිෂ්පාදන සාධක තුළින් වඩා වැදගත් තැනක් ව්‍යවසායකත්වයට හිමි වේ. ව්‍යවසායකත්වය තුළින් නවෝත්පාදන සිදුවන නිසා ප්‍රාර්ථනයේ වර්ධනයට එය ප්‍රබල ලෙස බලපායි. ව්‍යවසායකයෙකු ඉටු කරන කාර්යභාරය පාත පරිදි වේ. නිෂ්පාදන සම්පත් සංචල කරවමින් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීම, නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, නව්‍යතාවයන් හඳුන්වා දීම, අවදානම් දැරීම ව්‍යවසායකත්වයේ ලක්ෂණ පහත පරිදි වේ. මානව සාධකයක් වීම, ආරම්භක ශක්තිය, අභියෝග වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව, නායකත්ව ගුණාංග, අනාගත දැක්ම, ආත්ම විශ්වාසය. ව්‍යවසායකයා හා කළමනාකරුවා අතර වෙනස්කම් රාශියක් පවතී. ව්‍යවසායකයා ගන්නා තීරණ ක්‍රියාවට නංවන්නේ කළමනාකරුවය. ව්‍යවසායකයාට ලැබෙන ප්‍රතිලාභය වන්නේ ලාභී වුවත් කළමනාකරු කීපයම වන්නේ වැටුපයි. ව්‍යවසායකයා රක්ෂණය කළ නොහැකි අවදානමකට මුහුණ දෙන නමුත් කළමනාකරුවා එවැනි අවදානමකට මුහුණ නොදේ. නව ශ්‍රීලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල භූමිය නැමැති නිෂ්පාදන සාධකය බහුලව දක්නට ලැබේ. මෙම රටවල් නිෂ්පාදනයට වැඩි වශයෙන් භූමිය යන නිෂ්පාදන සාධකය දායක කර ගනී. ලොව වැඩිම ජනගහනයක් සිටින චීනය, ඉන්දියාව වැනි රටවල් ශ්‍රමය නැමැති නිෂ්පාදන සාධකය නිෂ්පාදන ක්‍රියාවලියට බහුලව යොදා ගනී. ජපානය හා ඇමරිකාව වැනි රටවල් වැඩි වශයෙන් ප්‍රාර්ථනීය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනී. භූමිය, ශ්‍රමය සහ ප්‍රාර්ථනය යන නිෂ්පාදන සාධක අවම මට්ටමක පැවතුනද ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධකය මත දියුණු වූ රටක් ලෙස සිංගප්පූරුව දැක්විය හැකිය. යෙදවුම් ඒකකයකින් ලබා ගන්නා සාමාන්‍ය නිමවුම ඵලදායීතාව ලෙස හැඳින්වේ. සාධක ඵලදායීතාවය ගණනය කරනුයේ සාධක ඵලදායීතාවය සමාන නිමවුම් ප්‍රමාණය බෙදීම යෙදවුම් ප්‍රමාණය. ඵලදායීතාවය තීරණය කරන සාධක පාත පරිදි වේ. තාක්ෂණය, මානව ප්‍රාර්ථනය, කළමනාකරණය, ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. ආර්ථිකයක කේන්ද්‍රීය ගැටලුව තාර්කිකව විශ්ලේෂණය කරයි. හිඟකම සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවකි. හිඟකම සාපේක්ෂ සංකල්පයකි. එනම් මිනිස් වුවමනා සමග සාපේක්ෂව සලකා බලන සම්පත් ප්‍රමාණවත් නොවීමයි. හිඟකම ගැටලුව පැන නැගිණියේ සමාජයේ පවත්නා ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසාය. එනම් යම් දෙරළද අවස්ථාවක මිනිසුන්ගේ වුවමනා අසීමිත වීම, යම් දෙරළද අවස්ථාවක එම වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත් ප්‍රමාණයේ සීමා වීමයි. වෙළඳපොළක භාණ්ඩයක හිඟයක් පැවතීම සම්පත් හිඟකම නොව භාණ්ඩ තොග වෙළඳපොළට ළඟාවීමේ ප්‍රමාද දෝෂය මත ඇතිවන්නකි. වෙළඳපොළට තොග ළඟාවීමෙන් පසු පොළට ළඟාවීමේ පසුව එම තත්ත්වය මගහැරී යයි. හිඟ සම්පත් යොදා නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ඒවා සැපයුම සීමා සහිත වේ. ඉතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතයට ගැනීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමක් වන අතර වුවමනා අසීමිතව පවතින තාක්කල් සම්පත් පරපිරිමැස්මෙන් භාවිත කළ
කළද හිඟකම නැමැති ගැටලුව විසඳිය නොහැකිය. හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස සැලකෙන්නේ පහත සඳහන් හේතු නිසාය. සියලු ආර්ථික කාරකයන් මෙම ගැටලුව පොදුවේ. ඕනෑම සමාජයක් කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්නවලට පොදුවේ මුහුණ දෙන නිසාය. හිඟකම සෑම සමාජයකටම පොදුවීම නිසා. සම්පත් හිඟ සහ විකල්ප ප්‍රයෝජනවලින් යුක්ත නිසාත් මිනිසුන්ට තමා කැමති උවමනා ඉටුකර ගැනීම වෙනුවට එක් උවමනාවක් තේරීමට සිදුවේ. නිසසුන් ලෙස භූමිය තුළ කර්මාන්තශාලා ඉදිකිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට එම විකල්පයන් අතරින් කුමන විකල්පය තෝරා ගනු ලබන්නේද යන්න තීරණය කිරීමට සිදුවේ. මේ නිසා ප්‍රමුඛත්වයක් දිය යුත්තේ කුමන උවමනාවටද, පසුව සපුරා ගැනීමට අපේක්ෂා කරන උවමනා කුමක්ද යන්න පුද්ගලාබද්ධව පෙළ ගැස්වීම සිදු කරයි. ආර්ථික, කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය සහ වෙනත් සංවිධාන විවිධ ආකාරයට තේරීම කරයි. ආර්ථික පද්ධතියක් තුළ තේරීමේ ප්‍රශ්නය හටගන්නේ සම්පත්වල පවත්නා හිඟකම හා සම්පත්වල විකල්ප භාවිත හැකියාව මුල් කරගෙනයි. විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප අවස්ථා කැප කිරීමට සිදුවේ. මෙලෙස සම්පතක විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරාගතහොත් ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය නමින් හඳුන්වයි. ආවස්තික පිරිවැය මූර්ත පිරිවැය ලෙසද ආර්ථික පිරිවැය ලෙසද හඳුන්වයි. ආවස්තික පිරිවැය ධන සංකල්පයක් වන අතර ආවස්තික පිරිවැය ධන අංගයක් ගන්නේ ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් පමණි. තේරීමක ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයකි. ආවස්තික පිරිවැය මූල්‍ය සංකල්පයක් නොව මූර්ත සංකල්පයකි. එනම් ආවස්තික පිරිවැය පෙන්වන්නේ විකල්ප අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අහිමි වන ඊළඟ හොඳම විකල්පයේ මූර්ත වටිනාකම එහි මූල්‍ය වටිනාකම නොවේ. ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයකි. එනම් ආවස්තික පිරිවැය විකාශ කළ හැකි එම තේරීම කරන පුද්ගලයාට පමණි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ආවස්තික පිරිවැය නිසා බාහිර පිරිවැයද හටගනී. ආවස්තික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා කිහිපයකි. සම්පත් අසීමිතව පවතින විට ආර්ථික නොවන භාණ්ඩ තිබීම. කිසියම් සම්පතකින් විකල්ප ප්‍රයෝජන නොමැති විට සම්පත් සේවා වියුක්තව පවතින විට සම්පත් බෙදා වෙන් කිරීම හා නිමවම බෙදා හැරීම පිළිබඳ තීරණ ගන්න ආකාරය. සම්පත්වල පවත්නා හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන නිසා හැම සමාජයකට මූලික තේරීම් තුනක් කිරීමට සිදුවේ. එම තේරීම් තුන ඕනෑම සමාජයකට පොදුය. ආර්ථික විද්‍යාවේදී මූලික ආර්ථික ප්‍රශ්න ලෙසින් හඳුන්වන්නේ එම තේරීම්ය. ඒ අනුව මූලික ආර්ථික ප්‍රශ්න වන්නේ කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද, කෙසේ නිෂ්පාදනය කළ යුතුද, කා සඳහා නිෂ්පාදනය කළ යුතුද. සම්පත්වල හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තිබීම නිසා කවර සමාජයකට වුවද කුමක් කොපමණ නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. නිදසුන්. හිඟ සම්පත් උපයෝගී කරගන්න රෝහල් හදනවාද, පාසල් හදනවාද, කර්මාන්තශාලා හදනවාද, ක්‍රීඩා පිටි හදනවාද, පාරිභෝගික භාණ්ඩ නිපදවනවාද, ප්‍රාර්ථන භාණ්ඩ නිපදවනවාද වශයෙන් නිපදවන භාණ්ඩය තීරණය කිරීමට සිදුවේ. එසේම නිපදවීමට තීරණය කළ භාණ්ඩය කොපමණ ප්‍රමාණයකින් නිපදවිය යුතුද යන්නත් තීරණය කළ යුතුය. නිදසුන්. රෝහල් කොපමණ ප්‍රමාණයක්ද, කර්මාන්තශාලා කොපමණ ප්‍රමාණයක්ද, ප්‍රාර්ථන භාණ්ඩ කොපමණද. මෙලෙසින් කුමන භාණ්ඩයක් කොපමණ ප්‍රමාණයකින් නිපදවන්නේද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීම කළ යුතු වේ. එසේම සම්පත් වලින් කොපමණ ප්‍රමාණයක් වර්තමාන පරිභෝජනයට යොදා ගන්නවාද යන්න තීරණය කළ යුතු වේ. කුමක් කොපමණ නිපදවනවාද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීමක් සිදුවන නිසා කුමක් කොපමණ නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්නය සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය ලෙසින්ද හැඳින්විය හැකිය. සම්පත් හිඟකම හා හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා කවර සමාජයකට වුවද පොදුවේ කෙසේ නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නයටද මුහුණ දීමට සිදුවේ. කෙසේ නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්නයෙන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා කුමන නිෂ්පාදන ශිල්පකර්මයක් කුමන තාක්ෂණයක් භාවිත කළ යුතුද යන්න. එනම් භාණ්ඩ නිපදවීමට කවර සම්පත් කවර අනුපාතයකට භාවිත කළ යුතුද යන්නට තීරණය කළ යුතු වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්පකර්මය සහ ප්‍රාර්ථන සූක්ෂම නිෂ්පාදන ශිල්පකර්මය ලෙස විකල්ප නිෂ්පාදන ශිල්පකර්ම දෙකක් භාවිත කළ හැකිය. ශ්‍රමය වැඩියෙන් හා ඊට සාපේක්ෂව ප්‍රාර්ථනය අඩුවෙන් යොදා ගන්නා නිෂ්පාදන ශිල්පකර්මය ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්පකර්මය වන අතර ප්‍රාර්ථනය වැඩියෙන් හා ඊට සාපේක්ෂව ශ්‍රමය අඩුවෙන් යොදා ගන්නා නිෂ්පාදන ශිල්පකර්මය ප්‍රාර්ථන සූක්ෂම නිෂ්පාදන ශිල්පකර්මය ලෙස හැඳින්වේ. විකල්ප නිෂ්පාදන ශිල්පකර්ම අතරින්
කුමන හෝ එක් නිෂ්පාදන ශිල්පකමක් භාවිතා කොට නිපදවීම සිදුවන නිසා කෙසේ නිෂ්පාදනය කළ යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්නය නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්න ලෙසින්ද හැඳින්වේ. කා සඳහා නිපදවනවාද යන්නෙන් අදහස් වන්නේ සමාජයේ සමස්ත නිෂ්පාදිතය කවුරුන් අතර බෙදී යනවාද යන්නයි. එනම් හිඟ සම්පත් යොදා ගැනීමෙන් නිෂ්පාදනය කරනු ලබන සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමාජයේ කවුරුන් විසින් හිමි කරගනු ලැබේද භුක්ති විඳිනු ලැබේද යන්න මෙයින් අදහස් වේ. නිපදවන භාණ්ඩ භුක්ති විඳීමේ හැකියාව රඳා පවතින්නේ ඒ පුද්ගලයන් ලබන ආදායම මතය. සාධක හිමියෝ වැටුප් බදු කුලී පොලී හා ලාභ වශයෙන් ආදායම උපයති. ඒ පුද්ගලයන් ලබන ආදායම වැඩි හෝ අඩු හෝ වන්නේ සාධක හිමිකාරීත්වය සහ සාධක මිල පදනම් කරගෙනය. සාධක ආදායම වැඩියෙන් ලබන අයට නිපදවන භාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳීමට හැකියාව ලැබෙන අතර සාධක ආදායම අඩුවෙන් ලබන අයට හැකිවන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක් බඳු විඳීමටයි. මෙලෙසින් නිපදවන භාණ්ඩ ප්‍රමාණය භුක්ති විඳීම ඒ පුද්ගලයන්ගේ ආදායම මත තීරණය වන නිසා කා සඳහා නිපදවිය යුතුද යන්න ආදායම් බෙදී යාමේ පිළිබඳ ප්‍රශ්නය ලෙසින්ද හැඳින්වේ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සංවිධානය වන ආකාරය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජය තුළ ජීවත් වන මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබ ඇති යන්ත්‍රණය හෙවත් ආයතනික වැඩපිළිවෙල ආර්ථික පද්ධතියක් හෙවත් ආර්ථික සංවිධානයක් ලෙස හැඳින්වේ. ආර්ථික පද්ධතියකදී මිනිසා විසින් සකසා ගන්නා නීති මාලාවකට අනුව එහි ඇති ආයතන සමූහයක් ක්‍රියාත්මක වේ. එම ආයතන මිනිසුන්ගෙන් සමමිත සජීව ඒකක වන අතර ඒ නිසාම ඒ ක්‍රියාකාරීත්වයද සක්‍රිය වූ භෞතික පද්ධතියක් තුළ පවත්නා ස්වභාවික වස්තු මෙන්ම ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන වස්තු වන්නේ එහි පවත්නා ආර්ථික ආයතනය. මෙම ආර්ථික ආයතන ආර්ථික පද්ධතියක මූලිකාංග ආයතනික ලක්ෂණ ආදී නම් වලින්ද හැඳින්වේ. ඒ රටවල පවතින සමාජ සංස්කෘතික සහ ඓතිහාසික රටාවන් මත විවිධ ස්වරූපී ආයතනික රටාවන් ඒ ආර්ථිකයන්හි දැකිය හැකිය. එවැනි වෙනස්කම් පැවතියද පොදුවේ ගත්විට ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන මූලිකාංග කිහිපයක් පහත දැක්වේ. කුටුම්බ ආණ්ඩුව ව්‍යාපාරිකාංශය, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳපොළවල්, සානුබල, නෛතික ව්‍යූහය, සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. මෙම මූලිකාංගයන් අතුරෙන් ආර්ථික පද්ධතියක තීරණ ගැනීම හා සම්බන්ධ වන විශේෂ පාර්ශ්ව වන්නේ කුටුම්බ ආණ්ඩුව ව්‍යාපාරිකාංශය, කම්කරු සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ආදියයි. ආර්ථික පද්ධතියක ඇති වැදගත්ම ආයතනික ලක්ෂණයක් වන්නේ කුටුම්බය. එකම අයවැයකින් එකම ගෘහයක් තුළ එකට වාසය කරන පිරිසක් කුටුම්බයක් සේ සැලකේ. විවිධ සමාජවල සිටින කුටුම්බ එක්කෝ න්‍යෂ්ටික පවුල්, එසේත් නැතිනම් විස්තෘත පවුල් විය හැකිය. කුටුම්බයන් එක් අතකින් ශ්‍රම සැපයුම් කරවන අතර නිෂ්පාදනය කරනු ලබන බොහෝ භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන් වන්නේද කුටුම්බය. එසේම නිෂ්පාදන සාධක පිළිබඳ අයිතියද කුටුම්බයන් සතුය. ආර්ථික පද්ධතියක කුටුම්බ විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාර පවතී. කුටුම්බ විසින් ගනු ලබන ආර්ථික තීරණ ලෙසින් සැලකෙන්නේද කුටුම්බයන්ගේ එම කාර්යභාරය. එම කාර්යභාරය පහත දැක්වේ. සාධක සැපයීම පිළිබඳ තීරණ ගැනීම, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගැනීම, ආදායමෙන් කොපමණ පරිභෝජනය කරන්නේද කොපමණ ඉතිරි කරන්නේද යන්න තීරණ ගැනීම. සෑම රටකම කුමන හෝ ස්වරූපයක ආණ්ඩුවක් පවතින අතර ඒ සතුව විශාල කාර්යභාරයක්ද පවතී. ආණ්ඩුවත් සතු කාර්යභාරය පහත දැක්වේ. ආර්ථික හා පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම, කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම, භාණ්ඩ හා සේවා සැපයීම, ආදායම් පුනර්ව්‍යාප්තිය, නීති රීති හා ව්‍යවස්ථාවන් සැකසීම. ආර්ථිකයේ විවිධ ස්වරූපී ව්‍යාපාරික ආයතන පවතී. නිදසුන්, පෞද්ගලික ආයතන, සමූපකාර, රාජ්‍ය ආයතන. ව්‍යාපාරික අංශය සතු කාර්යභාරයන් පහත පරිදි දැක්විය හැකිය. නිෂ්පාදන සම්පත් මිලදී ගැනීම, කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද යන්න තීරණය කිරීම, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, අසාධාරණ මිලකට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, ශ්‍රමිකයන් විසින් ගොඩනගා ගනු ලබන කම්කරු සංවිධානවල කාර්යභාර කිහිපයක් පහත දැක්වේ. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම, සේවා නියුක්තිය, නිෂ්පාදනය, තාක්ෂණය හා වැටුප් මට්ටම් කිරී බලපෑම් ඇති කිරීම. නූතන ආර්ථිකයන්හි වර්ධනය වෙමින් පවතින රාජ්‍ය නොවන සංවිධාන සතු කාර්යභාර රැසක් පවතී. නිදසුන්, දිළිදුකම තුරන් කිරීම, පරිසර සංරක්ෂණය, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ස්වභාවික ආපදා තත්ත්වයන්හිදී අවතැන් වූ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. විවිධ නිර්ණායක භාවිතා කිරීමෙන් ආර්ථික පද්ධති වර්ග කරයි. ආර්ථික පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නීති රීති සම්ප්‍රදාය සිරිත් විරිත් යනාදී සමවිත ආයතනික ව්‍යුහයක් අනුවය. මෙම ආයතනික ව්‍යුහයන්ගේ ස්වරූපයන් මත ආර්ථික පද්ධතිය අතර වෙනස්කම් දක්නට ලැබේ.
ඒ අනුව ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක කිහිපයකි. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය, සම්පත් හිමිකාරීත්වයේ ස්වරූපය, සානුබලවල ස්වභාවය, තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ ස්වරූපය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකිය. වෙළඳපොළ ආර්ථික පද්ධති. විධානගත ආර්ථික පද්ධති. නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය, දේපළ අයිතිවාසිකම් වල ස්වභාවය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකිය. ධනේශ්වර ආර්ථික පද්ධති, සමාජවාදී ආර්ථික පද්ධති. දේපළ හිමිකාරීත්වය හා අයිතිවාසිකම් මතින් ධනේශ්වර ආර්ථිකකම හා සමාජවාදී ආර්ථිකකම අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. ධනේශ්වර ආර්ථික පද්ධතියක දේපළ හිමිකම පෞද්ගලික අංශය සතු වන අතර සමාජවාදී ආර්ථික පද්ධතියක සම්පත් හිමි කරගනු ලබන්නේ රජය විසිනි. විවිධ ආර්ථික පද්ධතිවල දක්නට ලැබෙන සානුබල ප්‍රධාන ස්වරූප තුනක් පෙන්නුම් කරයි. එනම් ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල, සදාචාරාත්මක සානුබල, බලය පදනම් කරගත් සානුබල. වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප්‍රධාන වේ. ලාභ ඉපයීම සානුබලයකි. විධාන මගින් මෙහෙයවන ආර්ථික පද්ධතිවල සානුබල ක්‍රියාත්මක වන්නේ අධිකාරී බලය තුළිනි. ආචාර ධර්ම භාවමය පදනම් ඔස්සේද සානුබල ක්‍රියාත්මක වේ. ශුද්ධ ස්වභාවික විපත්, ආණ්ඩු බිඳවැටීම් වැනි සිදුවීම් නිසා ආර්ථිකයේ කම්පන හටගත් අවස්ථාවලදී සදාචාර පදනම ඔස්සේ පුද්ගලයෝ එම අවස්ථාවේ කළ යුතු නිවැරදි දේ තීරණය කර ඒ අනුව කටයුතු කරති. එයින් පුද්ගලයෝ අභිප්‍රේරණය වෙති. ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ලම සැලකිල්ලටගෙන පහත පරිදි ආර්ථික පද්ධති වර්ග කළ හැකිය. වෙළඳපොළ ආර්ථික පද්ධති. විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති හෙවත් සැලසුම්ගත ආර්ථික පද්ධති. මිශ්‍ර ආර්ථික පද්ධති. වෙළඳපොළ ආර්ථිකමය යනු වෙළඳපොළේ ඉල්ලුම් හා සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික ක්‍රමයකි. වෙළඳපොළ ආර්ථිකමය ධනවාදී ආර්ථිකමය, නිදහස් ව්‍යවසාය ආර්ථිකමය ආදී විකල්ප නම් වලින් හඳුන්වයි. වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය. දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකමක් තිබෙනවා. නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස, තරගකාරී වෙළඳපොළ තත්ත්ව, ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවැතීම, මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය, පාරිභෝගික ස්වාධිපත්‍යය, ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම. වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ලෙස මිල යාන්ත්‍රණය කටයුතු කරයි. වෙළඳපොළ ක්‍රමයක මිල ඉතා වැදගත් කාර්ය තුනක් ඉටු කරයි. එනම් තොරතුරු හා සංඥා සැපීමේ කාර්ය, සානුබල සැපීමේ කාර්ය, සලාකනය කිරීමේ කාර්ය. වෙළඳපොළ ආර්ථිකමයක ආර්ථික ඒකකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේගය ස්වාර්ථයයි. පරාර්ථය, සමාජ සුභසාධනය වැනි කරුණු වෙළඳපොළ ආර්ථිකයක සැලකිල්ලට නොගෙන. වෙළඳපොළ ආර්ථිකමයක පදනම පෞද්ගලික දේපොළ හිමිකමයි. පෞද්ගලික දේපොළ හිමිකම හා බැදී ඇත නිදහස් ව්‍යවසාය වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණයකි. මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා කරනු ලබන ආර්ථිකමයක් විධාන ආර්ථිකමයක් ලෙස හැඳින්වේ. මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා කරනු ලබන ආර්ථිකමයක් විධාන ආර්ථිකමයක් ලෙස හැඳින්වේ. මධ්‍යගත සැලැස්මක් යටතේ මෙහෙයවන ආර්ථික පද්ධතියක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය. ශ්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජය සතු වීම, මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම, සමාජ සුභසාධනය මත කටයුතු කිරීම, පොදු යහපත සඳහා කටයුතු කිරීම. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් මධ්‍යගත සැලසුම් අධිකාරිය ගනු ලබයි. විධාන ආර්ථිකමයක දුර්වලතා පහත පරිදි දැක්විය හැකිය. සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු, තත්ත්ව පාලනයේ බිඳවැටීම්, සානුබල ප්‍රමාණවත් නොවීම, පරිසර හායනය. මිශ්‍ර ආර්ථික පද්ධති යනු වෙළඳපොළ යන්ත්‍රණය මගින් සම්පත් බෙදා වෙන් කිරීම හා සැලසුම් ක්‍රියාවලිය මගින් සම්පත් බෙදා වෙන් කිරීම සිදුවන ආර්ථික ක්‍රමයක්. මිශ්‍ර ආර්ථිකයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය. ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ පාරිභෝගිකයෝ, නිෂ්පාදකයෝ, නිෂ්පාදන සම්පත් හිමිකරුවෝ හා ආණ්ඩුවයි. පෞද්ගලික අංශය අභිප්‍රේරණය කරන සාධකය ස්වාර්ථය වන අතර පොදු අංශය අභිප්‍රේරණ සාධකය පොදු යහපතය. පෞද්ගලික අංශය හා පොදු අංශය යන දෙකම නිෂ්පාදන සම්පත් හිමි කරගෙන සිටි සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ සැලසුම් යාන්ත්‍රණය මගින් සිදු කරයි. පෞද්ගලික අංශය මගින් තරගය ක්‍රියාත්මක වේ. ආණ්ඩුව ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මිශ්‍ර ආර්ථික පද්ධති සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ. සමාජීය වෙළඳපොළ ආර්ථික, සමාජවාදී වෙළඳපොළ ආර්ථික. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජය මැදිහත් වන ආර්ථික සමාජීය වෙළඳපොළ ආර්ථික නමින් හැඳින්වේ.
එනම් සමාජ සාධාරණත්වය දැඩිව අවධාරණය කරන ආර්ථික පද්ධති සමාජීය වෙළඳපොළ ආර්ථිකයයි. සමාජීය වෙළඳපොළ ආර්ථික ක්‍රමය බිහිව ඇත්තේ ලිබරල් වෙළඳපොළ ආර්ථික ක්‍රමයට එරෙහිවය. ලිබරල් වෙළඳපොළ ආර්ථිකමයක් තුළින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව නිදහස් වෙළඳපොළ බලවේග මගින් ආර්ථිකය ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි. වෙළඳපොළ ආර්ථික පද්ධතියට රජයේ මැදිහත්වීම පුද්ගල නිදහස සීමා කිරීමටත් වෙළඳපොළ යන්ත්‍රණයේ කාර්යක්ෂමතාව ගිලිහී යාමටත් හේතු වන බව ලිබරල් වාදීන්ගේ අදහසයි. ලිබරල් වාදීන්ගේ අදහස ප්‍රතික්ෂේප කරන සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියට පක්ෂ වූවන්ගේ අදහස වන්නේ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා වෙළඳපොළ ආර්ථික පද්ධතියට රජයේ මැදිහත් විය යුතු බවයි. සමාජීය වෙළඳපොළ ආර්ථිකයන්හි නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශය සතු වූවද සම්පත් භාවිතය පිළිබඳ විශාල බලපෑමක් රජයෙන් කෙරේ. ආර්ථික, දේශපාලන, සිවිල් සමාජ, සංස්කෘතික යන මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී පුළුල් සමාජ ජාල ක්‍රියාත්මක කරයි. සමාජීය වෙළඳපොළ ආර්ථිකයක පුරවැසියන්ගේ මූලික අයිතීන් අනතුරට ලක්වන හෝ උල්ලංඝනය වන තත්ත්වයන්හිදී ඔවුන්ට ආරක්ෂාවක් රජය විසින් සපයනු ලැබේ. සේවයේ යෙදී සිටියේදී හටගන්නා හදිසි අනතුරු, අසනීප තත්ත්වයන් වැනි ආපදා තත්ත්වයන්හිදී සහ වියපත් වීම, දිළිඳු බව, විරැකියාව, දරුවන් හදා වඩා ගැනීම වැනි සමාජීය තත්ත්වයන්හිදී සමාජීය වෙළඳපොළ ආර්ථිකයක රජය එහි පුරවැසියන් වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සපයයි. රජයේ මෙවැනි සමාජ ආරක්ෂණ ජාල සපයීම සඳහා අවශ්‍ය අනුමුදල් බොහෝමයක් සපයා ගන්නේ පුරවැසියන්ගෙන් බදු අය කිරීමෙනි. සමාජීය වෙළඳපොළ ආර්ථිකයක රජයේ ශුභ සාධනය තමන් වෙත ලැබෙන බැවින් පුරවැසියන්ද රජයට කැමැත්තෙන් බදු ගෙවීම සිදු කරයි. සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස නෝර්වේ, ජර්මනිය, ස්වීඩනය, පින්ලන්තය ආදිය දැක්විය හැකිය. සමාජවාදී වෙළඳපොළ ආර්ථික ලෙසින් හැඳින්වෙන්නේ මූලික වශයෙන් සමාජවාදී දර්ශනයන් මත මෙහෙයවන කිසියම් දුරකට වෙළඳපොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථික පද්ධතීන්ය. සමාජවාදී වෙළඳපොළ ආර්ථික සමාජීය වෙළඳපොළ ආර්ථිකවලට වඩා හාත්පසින්ම වෙනස්. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකමයක් තුළ නිෂ්පාදන සම්පත් රජය සතුවේ. එහෙත් සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශය සතුවේ. එනම් වෙළඳපොළ බලවේගවලට අනුව නිෂ්පාදන ආයතනවලට නිෂ්පාදන ප්‍රමාණය හා භාණ්ඩවල මිල තීරණය කිරීමේ අයිතිය පවතී. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයන් සඳහා නිදසුන් ලෙස චීනය, හංගේරියාව හා බල්ගේරියාව දැක්විය හැකිය. ආර්ථික පද්ධති සම්බන්ධ නව ප්‍රවණතාවලට නිදසුන් ලෙස නව සාම්ප්‍රදායික ආර්ථික පද්ධති දැක්විය හැකිය. මෙහිදී ආගමක් හෝ සම්ප්‍රදායික සමාජයක් හෝ පදනම් කරගනිමින් නව සංස්කෘතික රාමුවකට යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ආර්ථික පද්ධතියක කාර්යසාධනය ඇගීමේදී නිර්ණායක යොදාගනී. එනම් පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික කාර්යක්ෂමතාව, ආර්ථික වෘද්ධිය, මිල ස්ථායීතාව, සාධාරණ ආදායම් ව්‍යාප්තිය, බාහිර ස්ථායීතාව, පාරිසරික ගුණාත්මක භාවය, ආර්ථික නිදහස. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඇසුරින් ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය. යම් දෙන ලද අවස්ථාවකදී ආර්ථිකයක් සතු සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවෙන් උපයෝජනය කොට කිසියම් භාණ්ඩ දෙකකින් නිපති විය හැකි උපරිම භාණ්ඩ සංයෝග සම්බන්ධ කොට අදින ලද රේඛාව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ලෙස හැඳින්වේ. නිෂ්පාදන ධාරිතා ඉම, නිෂ්පාදන ශක්්‍යතා පර්යන්තය, විභව නිෂ්පාදන හැකියාව සීමාව යන නම් වලින්ද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය හඳුන්වනු ලැබේ. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක පහත පරිදි දැක්විය හැකිය. සම්පත් සම්භාරය, භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනීය ව්‍යවසායකත්වය, සාධක ඵලදායීතාව, තාක්ෂණය, මානව ප්‍රාර්ථනය, කළමනාකරණය, ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය නිර්මාණය කිරීමේදී පාත සඳහන් උපකල්පන යොදා ගනී. භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම, ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර වීම, අදාළ කාලය තුළ තාක්ෂණ නොවෙනස්ව පැවතීම, සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව උපයෝජනය කිරීම. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය නිශ්චිත ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කිරීමට සිදු වන ප්‍රමාණය අතර අනුපාතය අනුක්‍රමණය හෙවත් බැවුම ලෙස හැඳින්වේ. එම බැවුම මගින් ආන්තික අවස්ථික පිරිවැය දැක්වේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ආන්තික අවස්ථික පිරිවැය හැදෙන ආකාරය අනුව ස්වරූප කිහිපයක් පවතී. එනම් ස්ථාවර ආවස්තික පිරිවැය, වර්ධන ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියාව මායිමක් මත ගමන් කිරීමේදී එක් භාණ්ඩ වර්ගයකින් නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්ත්වයක් ස්ථාවර ආවස්තික පිරිවැය වශයෙන් හඳුන්වයි. මෙවැනි ස්ථාවර ආවස්තික පිරිවැයකින් යුතු නිෂ්පාදන හැකියාව මායිම සරල රේඛීය ස්වභාවයක් ගනී. මේ පහත රූප සටහනින් පෙන්නුම් කෙරේ.
නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ආවස්තික පිරිවැය පහත සඳහා සූත්‍රයට අනුව ගණනය කළ හැකිය. ආවස්තික පිරිවැය සමානයි කැප කරන ලද භාණ්ඩ ප්‍රමාණය බෙදීමේ වැඩ කරන ලද භාණ්ඩ ප්‍රමාණය. සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය පහත වගුවෙන් දැක්වේ. නිෂ්පාදන හැකියාව මායිම මත ගමන් කිරීමේදී කිසියම් භාණ්ඩ වර්ගයක නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන තත්ත්වයක් වැඩෙන ආවස්තික පිරිවැය වශයෙන් හඳුන්වයි. මෙවැනි වැඩෙන ආවස්තික පිරිවැයකින් යුතු නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මූලයට අවතල හැඩයක් ගනී. මේ පහත රූප සටහනින් පෙන්නුම් කෙරේ. මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක වැඩෙන ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය පහත දැක්වේ. ස්ථාවර ආවස්තික පිරිවැය හා වැඩෙන ආවස්තික පිරිවැය ඇතිවීම කෙරෙහි බලපාන සාධක පහත පරිදි දැක්විය හැකිය. ස්ථාවර ආවස්තික පිරිවැය ඇතිවීමට හේතු සම්පත් සමජාතීය වීම. එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනෙක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වීම. වැඩෙන ආවස්තික පිරිවැය ඇතිවීමට හේතු සම්පත් සමජාතීය නොවීම. එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනෙක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම නොවීම. ඉහත සඳහන් ආවස්තික පිරිවැය තත්ත්වයන් අතරින් වඩාත් තාත්වික බව පෙන්නුම් කරනුයේ වැඩෙන ආවස්තික පිරිවැය. මේ නිසා විවිධ ආර්ථික විග්‍රහයන් පැහැදිලි කිරීම සඳහා වැඩෙන ආවස්තික පිරිවැය යොදා ගනී. ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප හා නිෂ්පාදන ධාරිතාව වෙනස් වීම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ඇසුරින් නිරූපණය කරයි. ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප සහ සාර්වාර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ඇසුරින් නිරූපණය කළ හැකිය. සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පවල නිදසුන් කිහිපයක් පහත දැක්වේ. හිඟකම විකල්ප ප්‍රයෝජන තේරීම ආවස්තික පිරිවැය නිෂ්පාදන කාර්යක්ෂමතාව සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හිඟකම විකල්ප ප්‍රයෝජන සහ තේරීම යන සංකල්ප නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඇතුළින් පහත පරිදි පෙන්විය හැකිය. ඉහත දක්වා ඇති ප්‍රස්ථාරයට අනුව ඒ ලක්ෂයෙන් පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයේ නිපදවීමට ආර්ථිකයේ පවතින සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් ඒ ලක්ෂයෙන් හිඟකම පෙන්නුම් කරයි. ඉහත නිෂ්පාදන හැකියාව මායිම තුළ විකල්ප නිමවීම් සංයෝග රාශියක් පවතී. B හා C ලක්ෂ්‍ය වලින් එම සංයෝග පෙන්වයි. ආර්ථිකයක් එම සංයෝග අතරින් එක් සංයෝගයක් තෝරාගත යුතු වේ. ඉහත නිදසුනට අනුව B හා C සංයෝගයන්ගේ එක් සංයෝගයක් තෝරා ගැනීමට සිදුවේ. කිසියම් ආර්ථික කටයුත්තකදී හිඟ සම්පත් අතරින් තේරීම් කරන විට ඒ වෙනුවෙන් අත්හරිනු ලබන ඊළඟ හොඳම විකල්ප අවස්ථාව ආවස්තික පිරිවැය වශයෙන් හඳුන්වනු ලබයි. ඉහත නිදසුනට අනුව මෙම ආර්ථිකයේ ඒ භාණ්ඩ සංයෝගය තෝරාගතහොත් පාරිභෝගික භාණ්ඩ 200 වෙනුවෙන් ආවස්තික පිරිවැය ප්‍රාර්ථන භාණ්ඩ 50ක් වන අතර ප්‍රාර්ථන භාණ්ඩ 150 සඳහා ආවස්තික පිරිවැය පාරිභෝගික භාණ්ඩ 100කි. එම ආර්ථිකයේ A සිට B දක්වා ගමන් කිරීමට තීරණය කළොත් ඉහළ දැමූ ප්‍රාර්ථන භාණ්ඩ 100 වෙනුවෙන් ආවස්තික පිරිවැය පාරිභෝගික භාණ්ඩ ඒකක 100 වන අතර B සිට A දක්වා ගමන් කිරීමට තීරණය කළොත් ඉහළ දැමූ පාරිභෝගික භාණ්ඩ 100 වෙනුවෙන් ආවස්තික පිරිවැය ප්‍රාර්ථන භාණ්ඩ ඒකක 30කි. ආර්ථිකයේ A සිට B දක්වා ගමන් කිරීමට තීරණය කළොත් ඉහළ දැමූ ප්‍රාර්ථන භාණ්ඩ 30 වෙනුවෙන් ආවස්තික පිරිවැය පාරිභෝගික භාණ්ඩ ඒකක 100 වන අතර B සිට A දක්වා ගමන් කිරීමට තීරණය කළොත් ඉහළ දැමූ පාරිභෝගික භාණ්ඩ 100 වෙනුවෙන් ආවස්තික පිරිවැය ප්‍රාර්ථන භාණ්ඩ ඒකක 30කි. නිෂ්පාදන කාර්යක්ෂමතාව යනු ආර්ථිකයේ සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවක් ලබාගත හැකි වීම. මේ නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටි ලක්ෂ්‍ය මගින් පෙන්විය හැකි වේ. මේ සඳහා අවශ්‍ය ප්‍රධාන කොන්දේසි දෙක වෙනුවෙන් පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනයයි. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යන ආර්ථිකයේ පවතින සීමිත සම්පත් සමාජ වර්ණයට නොගැලපෙන ආකාරයට බෙදා වෙන් කිරීම වේ. මෙහිදී ඉටුව යුතු කොන්දේසි වනුයේ ආන්තික ප්‍රතිලාභය ආන්තික පිරිවැයට සමාන වීමයි. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය ආන්තික ප්‍රතිලාභය ඒ භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමැති උපරිම මිල වේ. එම නිසා ආන්තික ප්‍රතිලාභය මිලට සමාන වේ. කිසියම් භාණ්ඩයක නිමවුම එක් ඒකකකින් වැඩි කරන විට මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණය ආන්තික පිරිවැය වේ. මෙම නිසා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේදී ඉටු හේතු කොන්දේසි වනුයේ MC සමාන MB සමාන P වේ. මෙම කොන්දේසි ඉටුවන්නේ නිෂ්පාදන හැකියාව මායිමේ එක් ලක්ෂයකදී පමණි. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව හා නිෂ්පාදන කාර්යක්ෂමතාව යන දෙකේම එකතු ආර්ථික කාර්යක්ෂමතාව වේ. මේ පහත ප්‍රස්ථාර සරණින් පෙන්නුම් කර
සාර්වාර්ථික විද්‍යා සංකල්පවල නිදසුන් කිහිපයක් පහත සඳහන් වේ. පූර්ණ සේවා නියුක්තිය, ඌණ සම්පත් උපයෝජනය, ආර්ථික පසුබැසීම, ආර්ථික අවපාතය, ආර්ථික වර්ධනය, වර්තමාන පරිභෝජනය හා අනාගත පරිභෝජනය අතර සම්පත් බෙදා හැරීම, ආර්ථික බිඳ වැටීම. ආර්ථිකයක පවත්නා සියලුම සම්පත් ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියක සේවා නියුක්ත කරවීම පූර්ණ සේවා නියුක්තිය ලෙස හඳුන්වයි. පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදනය කියා මායිම මත පිහිටි ලක්ෂයකින් පෙන්නුම් කර පහත පරිදි පෙන්විය හැකිය. ඉහත ප්‍රස්තාර සටහනට අනුව නිෂ්පාදනය කියා මායිම මත පිහිටි ඒ ලක්ෂය පූර්ණ සේවා නියුක්තිය පෙන්නුම් කරන අතර බී ලක්ෂයෙන් පෙන්නුම් කරනුයේ ඌණ සේවා නියුක්ති තත්ත්වයක. ඌණ සේවා නියුක්තිය අනුව සම්පත් උපරිම ඵලදායීතාවක් නොලැබෙන ආකාරයෙන් සම්පත් සේවා නියුක්ත කරවීම වේ. නිදසුන උපාධිධාරියෙක් කළමනාකරන සේවයේ රැකියාවක නිරත වීම. ඉහත ප්‍රස්තාර සටහනට අනුව සී ලක්ෂයෙන් ආර්ථිකයේ සේවා වියුක්ති තත්ත්වයද පෙන්නුම් කළ හැකිය. ආර්ථික පසුබැසීම යනු භාණ්ඩ හා සේවා සඳහා ආර්ථිකයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් නිෂ්පාදනයේ පහළ යාම ආර්ථික පසුබැසීම. ආර්ථික පසුබැසීම කෙටිකාලීන තත්ත්වයක් වන අතර පසුබැසීම් තත්ත්වය හේතුවෙන් සේවා වියුක්ති තත්ත්වය ඉහළය. ඉහත ප්‍රස්තාර සටහනට අනුව ඒ ලක්ෂය සිට බී ලක්ෂය දක්වා මායිම් වක්‍රය තුළ ගමන් කිරීමෙන් මේ පෙන්නුම් කළ හැකිය. ආර්ථික පසුබැසීමක දිගුකාලීන තත්ත්වය ආර්ථික අවපාතයක් වශයෙන් හඳුන්වයි. මෙහිදී සේවා වියුක්තව පවතින සම්පත් විනාශ වීමකට භාජනය විය හැකි බැවින් ආර්ථිකයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියාව මායිම වමට විතන්නේ. ආර්ථික අවපාතයේ කෙටිකාලීන තත්ත්වයකදී එනම් සම්පත් විනාශ වීමකට භාජනය වී නොතිබුණහොත් ලක්ෂයකින්ද වමට හිතන්විය හැකිය. පළමුවන ප්‍රස්තාරය සම්පත් විනාශ වීමකින් තොර වූ ආර්ථික අවපාත තත්ත්වයක් ඉහත පළමුවන ප්‍රස්තාර සටහනේ ඒ සිට බී දක්වා ලක්ෂයකින් විතරවීම මගින් පෙන්නුම් කරයි. ඉහත දෙවන ප්‍රස්තාරයෙන් ආර්ථික අවපාත තත්ත්වයක් පෙන්වන අතර එහිදී සම්පත් විනාශ වීමකට ලක් වී ඇති බැවින් වක්‍රය වමට හිතන්වේ. ආර්ථික වර්ධනය යනු ආර්ථිකයක මූර්ත නිෂ්පාදනය අඛණ්ඩව දිගු කාලයක් ඉහළ යාමය. ආර්ථික වර්ධනයේදී නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතන්වේ. මේ පහත ප්‍රස්තාර සටහනින් පෙන්නුම් කරයි. තාක්ෂණයේ දියුණු වීම වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමවුමේ ඉහළ යාම ආංශික වෘද්ධියකි. එය කිසියම් ආකාරයට අසමතුලිත වෘද්ධියකි. මෙය පහත ප්‍රස්තාර සටහනින් පෙන්නුම් කරයි. වර්තමානයේ ආර්ථිකය තම හිඟ සම්පත් භාවිතා කරන ආකාරය මත එම ආර්ථිකයට උරුම වන අනාගත සම්පත් සම්භාරය තීරණය වනු ඇත. වර්තමානයේදී ඉහළ සම්පත් ප්‍රමාණය පරිභෝජනය සඳහා කැප කළහොත් අනාගතයේදී ආර්ථිකයේ වර්තමානයේ ප්‍රාර්ථන භාණ්ඩ නිෂ්පාදනය අඩු වනු ඇත. විලස ප්‍රාර්ථන භාණ්ඩ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් අනාගත නිෂ්පාදන හැකියාව පහළ වැටෙන අතර ආර්ථික වෘද්ධියට එය බාධාවක් වේ. මේ අනුව වර්තමානයේ පරිභෝජනය හා අනාගත පරිභෝජනය අතර සම්පත් වෙන් කරන ආකාරය ආර්ථික වෘද්ධිය තීරණය කරන වැදගත් සාධකයකි. මෙය පහත ප්‍රස්තාර සටහනින් පෙන්නුම් කරයි. ඉහත පළමුවන ප්‍රස්තාරයට අනුව එම ආර්ථිකයේ වැඩි සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය සඳහා යොදවා ඇති බැවින් ආර්ථික වෘද්ධි අනුපාතය 15ක් ගෙන ඇත. ඉහත දෙවන ප්‍රස්තාරයට අනුව එම ආර්ථිකයේ පරිභෝජනයට වඩා ඉහළ සම්පත් ප්‍රමාණයක් ප්‍රාර්ථන භාණ්ඩ පරිභෝජනය සඳහා යොදවා ඇති බැවින් ආර්ථික වෘද්ධි අනුපාතය ඉහළ අගයක් ගෙන ඇත. වර්තමාන පරිභෝජනය කැපකිරීමට තරම් හැකියාවක් නොමැති කිසියම් රටකට විදේශීය රටවලින් ප්‍රාර්ථනය තම රටට ගෙන්වා ගත හැකි නම් වර්තමාන පරිභෝජන සීමා නොකොට ආයෝජනය වැඩි කිරීම වගේ මේකවත් ආර්ථික වෘද්ධියක් කරා ළඟා විය හැකිය. රටක නිෂ්පාදන ධාරිතාව වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක දෙකකි. සම්පත් සම්භාරය වෙනස් වීම, ඵලදායීතාව වෙනස් වීම. ආර්ථිකයේ සම්පත් සම්භාරය හා ඵලදායීතාව වෙනස් වීම හේතුවෙන් එම ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව නැතහොත් නිෂ්පාදන හැකියාව වෙනස් වේ. ආර්ථිකයක සම්පත් සම්භාරය වෙනස් වීම ආකාර දෙකකින් සිදුවිය හැකිය. එනම් සම්පත් සම්භාරය වැඩිවීම හා අඩුවීම. සම්පත් සම්භාරය වැඩිවීම හේතුවෙන් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වී නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතන්වේ. නිදසුන් නව සම්පත් සොයා ගැනීම, සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම, විදේශ රටවලින් සම්පත් ගලා ඒම, දම තාක්ෂණ ක්‍රම මගින් සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම, විදේශ ණය හා ආධාර හා ආයෝජන ඉහළ යාම. මේ පහත ප්‍රස්තාර සටහනින් පෙන්නුම් කළ හැකිය. ආර්ථිකයක සම්පත් සම්භාරය අඩුවීම මගින් නිෂ්පාදන හැකියාව අඩුවන අතර නිෂ්පාදන හැකියාව මායිම වමට විතන්වේ. නිදසුන් යුද්ධ කටයුතු හේතුවෙන් සම්පත් විනාශ වීම, ස්වභාවික විපත්, සුනාමි, ගංවතුර උවදුරු, ණය යාම ආදී විදේශ ආයෝජන අඩුවීම.
මේ පහත ප්‍රස්ථාර සටහනින් පෙන්නුම් කළ හැකිය. ආර්ථිකයක සම්පත්වල ඵලදායීතාවයේ ඉහළ යාම මගින් එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ ගොස් නිෂ්පාදන හැකියාව මායම දකුණට විතන් වේ. ඵලදායීතාව වැඩිවීම එක් අංශයක පමණක් සිදුවහොත් නිෂ්පාදන හැකියාව මායම දකුණට විතන් වනුයේ එම අක්ෂයෙන් පමණි. මෙය පහත ප්‍රස්ථාර සටහනින් පෙන්නුම් කළ හැකිය. ඉහත පළවන ප්‍රස්ථාර සටහනට අනුව ප්‍රාර්ථන හා පරිභෝජන භාණ්ඩ දෙවර්ගයේම ඵලදායීතාව වැඩි වී ඇති නිසා අක්ෂ දෙකෙන්ම නිෂ්පාදන හැකියාව මායම දකුණට විතන් වේ. නමුත් දෙවන ප්‍රස්ථාර සටහනට අනුව ඵලදායීතාව වැඩි වී ඇත්තේ ප්‍රාර්ථන භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් වන බැවින් එම අක්ෂයෙන් පමණක් නිෂ්පාදන හැකියාව මායම දකුණට විතන් වේ. ආර්ථිකයක සම්පත්වල ඵලදායීතාව අඩුවීම මගින් එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව පහළ ගොස් නිෂ්පාදන හැකියාව මායම වමට විතන් වේ. මෙය පහත ප්‍රස්ථාර සටහනින් දැක්විය හැකිය. ඉහත පළවන ප්‍රස්ථාර සටහනට අනුව කෘෂි හා කාර්මික භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදන ඵලදායීතාව අඩු වී ඇති නිසා අක්ෂ දෙකෙන්ම නිෂ්පාදන හැකියාව මායම වමට විතන් වේ. නමුත් දෙවන ප්‍රස්ථාර සටහනට අනුව කාර්මික භාණ්ඩ නිෂ්පාදනයේ ඵලදායීතාව අඩුවීම හේතුවෙන් කාර්මික භාණ්ඩ අක්ෂයෙන් පමණක් වමට විතන් වේ.